දරුවනේ එතකොට අපි ඊට පෙර සාකච්ඡා කර වීඩියෝ පටේ අපි තොග පාලන ක්‍රම දෙකක් සාකච්ඡා කරා GIT ක්‍රමය සහ පරිගණක වැඩසටහන් තොග පාලන ක්‍රමය. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ තොග පාලන ක්‍රම දෙක අඛණ්ඩව තොග වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමය සහ තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියන තොග පාලන ක්‍රම දෙක පිළිබඳව. එතකොට අපි තොග පාලන ක්‍රම 6ක් තියෙනවා කිව්ව එකෙන් 4ක් දැන් සාකච්ඡා කරලා ඉවරයි. අද දවසේ අපි අවසාන දෙක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අඛණ්ඩව තොග වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමය. පස්වෙනි තොග පාලන ක්‍රමය අඛණ්ඩව තොග වාර්තා පවත්වා ගැනීමේ ක්‍රමය. අඛණ්ඩව තොග වාර්තා පවත්වා ගැනීමේ ක්‍රමය. අඛණ්ඩව තොග සම්බන්ධ වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමය පවත්වා ගැනීමේ ක්‍රමය තමයි අපි පස්වෙනි තොග පාලන ක්‍රමයේ විදිහට හඳුන්වන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන් තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම ඒගොල්ලෝ අදාළ තොග පාලන වාර්තාවල සටහන් කිරීමක් අපිට දකින්න පුළුවන්. ඒක නිසා අපි කියනවා මේ තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන නේ තොගයේ යම්කිසි වෙනසක් ඇති වුණොත් තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන අදාළ තොග පාලන වාර්තාවල තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන කවර අවස්ථාවකදී වුවත් ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව දැනගත හැකි ආකාරයට තොගේ වාර්තා කිරීමේ ක්‍රමයක් විදිහට අඛණ්ඩව තොග වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමය අපි හඳුන්වනවා. එතකොට අනිත් කාරණේ තමයි කවර අවස්ථාවකදී වුණත් අපිට ඕනෑම වෙලාවක කවර අවස්ථාවකදී වද ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව ඒ කියන්නේ තොග ශේෂය පිළිබඳව දැනගත හැකි ආකාරයට තොග වාර්තා කිරීමේ ක්‍රමයක් විදිහට අපිට අඛණ්ඩව තොග වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමය හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන කවර අවස්ථාවකදී වුවද ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව දැනගත හැකි ආකාරයට ඕනම වෙලාවක කවර අවස්ථාවකදී වුවද ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව දැනගත හැකි ආකාරයට තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමයක් අපි හඳුන්වනවා අඛණ්ඩව තොග වාර්තා පවත්වා ගැනීමේ ක්‍රමය විදිහට. දරුවන්ට ලියා ගන්න පුළුවන් තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන තොගේ ඇතිවන වෙනස් වීම එලෙසින්ම වාර්තා කරන කවර අවස්ථාවකදී වුවද ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව දැනගත හැකි ආකාරයට ගබඩාවේ තිබෙන ශේෂය පිළිබඳව දැනගත හැකි ආකාරයට තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමයක් මින් අදහස් වේ. තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමයක් මින් අදහස් වේ. ඊට පස්සේ චූටි සටහනක් දාගමු
පහත මෙන්න අදහසේ චුටි අනුමාත්‍රකාවක් දාගන්න. පහත තොග පාලන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. පහත තොග පාලන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. පහත තොග පාලන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. පහත තොග පාලන වාර්තා පිළිබඳව තොග පාලන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. පහත තොග පාලන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. තොග පාලන වාර්තා ප්‍රධාන තුනක් මම කැමති දරුවෝ ඔයගලන්ට පැහැදිලි කරන්න. එකක් තමයි බින් කාඩ් පත. බින් කාඩ් පත. බින් කාඩ් පත. අපි කියන බින් කාඩ් කියලා. නැත්නම් මේකට රාක්ක පත කියලා කියනවා. රාක්ක පත. බින් කාඩ් පත නැත්නම් රාක්ක පත. රාක්ක පත. බින් කාඩ් පත නැත්නම් රාක්ක පත. හරි. එතකොට අපි බලමු මොකද්ද බින් කාඩ් පත කියලා කියන්නේ කියලා. බින් කාඩ් පත කියන්නේ ගොඩනේ මෙන්න මෙහෙම දෙයක්. ගබඩාව ඇතුලේ ද්‍රව්‍ය තොග රැස් කරලා තියෙනවානේ විවිධ ස්ථානවල විවිධ ද්‍රව්‍ය. ඒතර ගබඩාව තුල ද්‍රව්‍ය තොග රැස් කරලා තියෙන ස්ථානයේ තියෙන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරලා එම ස්ථානයේ එල්ලලා හරි අලවලා හරි තියෙන විස්තර පත්‍රිකාවකට අපි කියනවා බින් කාඩ් පතක් කියලා. ඒතකොට සමහරට ගබඩාවේ තියෙන්නේ කබඩ්ස් වෙන්න පුළුවන් නැත්නම් ගබඩාවේ රාක්ක වෙන්න පුළුවන්. ඒ කබඩ්ස් වල හරි රාක්ක වල හරි ඒ ද්‍රව්‍ය රැස් කරලා තියෙන ස්ථානයේ තියෙන ඒකයි දැනගන්න. එතන තියෙන බඩු පිළිබඳ ලිස්ට් එක එතන එල්ලලා තියෙනවා. ඒක තමයි අපි කියන්නේ බින් කාඩ් එක කියලා. එක එක ස්ථානවල ගබඩාව ඇතුලේ විවිධ ස්ථානවල ද්‍රව්‍ය විවිධ විදිහට රැස් කරලා තියෙන්න පුළුවන් රාක්කවල හරි කබඩ්ස් වල හරි. අන්න ඒ රැස් කරලා තියෙන ස්ථානයේ තියෙන භාණ්ඩ පිළිබඳව විස්තර ඇතුළත් කරලා තියෙන පත්‍රිකාවක්. ඒ කබඩ් එකේ තියෙන බඩු. නැත්නම් ඒ රාක්කේ තියෙන බඩු පිළිබඳව විස්තර ඇතුළත් කරලා තියෙන පත්‍රිකාවක් කාඩ් පතක් තමයි අපි කියන්නේ. එතන එම ස්ථානයේ ප්‍රදර්ශනය කරන ඒ කබඩ් එක කොහොමද තියෙන අපි කියනවා බින් කාඩ් පත කියලා. ඒතකොට බින් කාඩ් පත් කීපයක් ගබඩාවක තියෙන්න පුළුවන්. ඒ ස්ථානයේ රැස් කරලා තියෙන ද්‍රව්‍ය තොග පිළිබඳව ඒ විස්තර පත්‍රිකාවේ විස්තර ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ භාණ්ඩ මේකේ තියෙනවා කියන එක පෙන්වන එක තමයි බින් කාඩ් පතකින් කරන්නේ. එතකොට අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම බින් කාඩ් පත කියන්නේ ගබඩාව තුල භාණ්ඩ රැස් කර තිබෙන ගබඩාව තුල භාණ්ඩ රැස් කර තිබෙන භාණ්ඩ රැස් කර තිබෙන ස්ථානයේ ඇති භාණ්ඩ රැස් කර තිබෙන ස්ථානයේ ඇති භාණ්ඩ රැස් කර තිබෙන ස්ථානයේ ඇති භාණ්ඩ පිළිබඳව විස්තර ඇතුළත් කර 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 එහි එල්ලා හෝ අලවා ඇති කබඩ් එකේ හරි රාක්කේ හරි එහි එල්ලා හෝ අලවා ඇති විස්තර පත්‍රිකාවක් එහි එල්ලා හෝ අලවා ඇති විස්තර පත්‍රිකාවක් මින් අදහස් වේ. එහි එල්ලා හෝ අලවා ඇති විස්තර පත්‍රිකාවක් මින් අදහස් වේ. එතකොට බින් කාඩ් පත් රාශියක් ගබඩාවක තියෙන්න පුළුවන්. නේද? බින් කාඩ් පත් රාශියක් ගබඩාවක කීපයක් ගබඩාවක දකින්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි ගත්ත දෙවැනි
තොගපාලන වාර්තා මම කැමති කතා කරන්න දරුවනේ ගබඩා ලෙජර් අපි කියන්නේ ගබඩා ලෙජරේ බොහෝ විට විකුණුම් අංශයේ පවත්වාගෙන යාමක් දකින්න පුළුවන් ගබඩා ලෙජරය. එතකොට ගබඩා ලෙජර් ගොඩක් නැහැ ගබඩාවක එක ගබඩා ලෙජරේ තියෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ ගබඩාවට තොග ලැබීම, ගබඩාවෙන් තොග නිකුත් කිරීම, කොච්චර ශේෂයක් තියෙනවද, ඒවායේ වටිනාකම, ඒවායේ ප්‍රමාණය, තොග ලැබීම, තොග නිකුත් කිරීම, ශේෂය, ඒවායේ වටිනාකම, ඒවායේ ප්‍රමාණය යන ආදී තොරතුරු දක්වමින් විකුණුම් අංශයේ පවත්වාගෙන යන වාර්තාවක් විදිහට අපිට ගබඩා ලෙජරය දරුවනේ හැඳින්වීමක් කරන්න පුළුවන්. ඒතර අපි සටහනක් දාගමු මෙන්න මෙහෙම. තොග ලැබීම්, කමා තොග නිකුත් කිරීම, තොග ලැබීම්, තොග නිකුත් කිරීම, ශේෂයන් කමා දදා නිකුත් කිරීම, කමා ශේෂයන්, ඒවායේ ප්‍රමාණයන්, කමා වටිනාකම්, ඒවායේ ප්‍රමාණයන්, කමා වටිනාකම්, ඒවායේ ප්‍රමාණයන්, වටිනාකම් යන ආදී විස්තර දක්වමින් විකුණුම් අංශයේ පවත්වාගෙන යන වාර්තාවක් සමහරක් වෙලට ගබඩා කාර්යාලයේ තියෙන්නත් පුළුවන්. කියන්නේ ගබඩා කාර්යාලයේ හෝ විකුණුම් අංශයේ පවත්වාගෙන යන වාර්තාවක් මින්න දහස් වේ. විකුණුම් අංශයේ පවත්වාගෙන යන වාර්තාවක් මින්න දහස් වේ. තව එකක් අපි සාකච්ඡා කරන තොගපාලන වාර්තා ද්‍රව්‍ය අධියාචන පත්‍රය. ද්‍රව්‍ය අධියාචන පත්‍රය නැත්නම් මේකට තව නමක් තියෙනවා ද්‍රව්‍ය තොග නිකුත් කිරීමේ ඇනවුම. ද්‍රව්‍ය අධියාචන පත්‍රය එහෙම නැත්නම් අපි කියනවා ද්‍රව්‍ය තොග නිකුත් කිරීමේ ඇනවුම කියලා මේකට. ද්‍රව්‍ය අධියාචන පත්‍රය නැත්නම් ද්‍රව්‍ය තොග නිකුත් කිරීමේ ඇනවුම. 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 ඒතකොට මොකද්ද මේ ලියවිල්ල කියලා අපි කල්පනා කරොත් දරුවනේ මෙන්න මෙහෙම අපිට පැහැදිලි කරන්න පුළුවන්. අපි හිතමු මෙන්න මෙහෙම මේක ගාමන්ට් එකක් කියලා. ගබඩාව තියෙනවා. ගබඩාව. එතකොට ගබඩාවේ තමයි විවිධ ද්‍රව්‍ය රැස් කරලා තියෙන්නේ. එතකොට කර්මාන්ත ශාලාව මෙතන තියෙනවා. එතකොට කර්මාන්ත ශාලාව අපි හිතමුකෝ බොත්තම් අවශ්‍යයි කියලා මේ කර්මාන්ත ශාලාවේ ඒ බොත්තම් අල්ලන සෙක්ෂන් එකට. එතකොට මෙතනින් යම්කිසි බලධාරියෙක් ද්‍රව්‍ය තොග කර්මාන්ත ශාලාවේ ඒ අංශයට නිකුත් කරන්න කියලා ද්‍රව්‍ය තොග කර්මාන්ත ශාලාවේ ඒ අංශයට නිකුත් කරන්න කියලා ගබඩාවට යම්කිසි ලිඛිත දැනුම් දීමක් කරන්න ඕනේ බලයලත් නිලධාරියෙක් විසින්. එහෙම නැතුව ගබඩා බාරකරු අපි
පැහැදිලි කරේ බොත්තන්නේ ඒ අංශයට අවශ්‍ය කර්මාන්ත ශාලාවේ අංශයට අවශ්‍ය බොත්තන් ටික. එතකොට ඒ ද්‍රව්‍ය බාර කළමනාකරුවෙක් ඉන්නවා නම් ඒ අංශ බාර කළමනාකරුගේ ලිඛිත ඉල්ලීමක් පරිදි විතරයි ද්‍රව්‍ය තොග ගබඩාවෙන් නිකුත් කිරීමක් කරන්නේ. ඒක ඇතුළේ ද්‍රව්‍ය තොග නිකුත් කරන්නේ ඒ අංශේ බාර ප්‍රදානියාගේ ලිඛිත ඉල්ලීමක් නොකර. අපි කියනවා යම්කිසි ද්‍රව්‍ය තොගයක් නිකුත් කරන ලෙස දන්වා ආංශික කළමනාකරුවෙක් විසින් යම් ද්‍රව්‍ය තොගයක් නිකුත් කරන ලෙස දන්වා ආංශික කළමනාකරුවෙක් විසින් ගබඩාවට යවන ලියවිල්ල තමයි අපි කියන්නේ ද්‍රව්‍ය තොග නිකුත් කිරීමේ ඇනෝම කියලා. ඒකට යම්කිසි ද්‍රව්‍ය තොගයක් නිකුත් කරන ලෙස දන්වා ආංශික කළමනාකරුවෙක් විසින් ගබඩාව වෙත යවන ලියවිල්ල තමයි අපි කියන්නේ ද්‍රව්‍ය තොග නිකුත් කිරීමේ ඇනෝම කියන සටහනක් දාගන්න පුළුවන්. යම් ද්‍රව්‍ය තොගයක් නිකුත් කරන ලෙස දන්වා යම් ද්‍රව්‍ය තොගයක් නිකුත් කරන ලෙස දන්වා ආංශික කළමනාකරුවන් විසින් ගබඩාව වෙත යවන ඇනවුමක් මේ ටික එවන්න කියලා ගබඩාවෙන් ගබඩාව වෙත යවන ඇනවුමක් එතකොට ඒ ආංශික කළමනාකරු තමයි ඇනවුම යවන්න ඕනේ. එයාගේ අවසරයක් යටතේ ද්‍රව්‍ය තොග නිකුත් කරන ලෙස දන්වා ගබඩාව වෙත යවන ඇනවුමක් මින් අදහස් වේ. ගබඩාව වෙත යවන ඇනවුමක් මින් අදහස් වේ. එතකොට ඒ ඇනවුම ලැබුණාට පස්සේ තමයි ගබඩාවෙන් ද්‍රව්‍ය තොග නිකුත් කිරීමක් කරන්නේ. ඒ කියන්නේ ඉල්ලීමක් කරන්න ඕනේ බලයලත් පාර්ශවයක් විසින් ගබඩා බාරකරුගෙන් මේ ද්‍රව්‍ය තොග ගබඩාවෙන් අදාළ අංශය වෙත නිකුත් කරන්න කියලා. ඒක තමයි අපි කියන්නේ ද්‍රව්‍ය තොග නිකුත් කිරීමේ ඇනෝම කියලා. හොඳයි දරුවනේ, එතකොට අපි තොග පාලන ක්‍රම පහක් සාකච්ඡා කරා. ද්විත්ව භාජන ක්‍රමය, ABC විශ්ලේෂණ ක්‍රමය, JIT ක්‍රමය, JIT ක්‍රමය, ඒ වගේම පරිගණක වැඩසටහන් තොග පාලන ක්‍රමය සහ අඛණ්ඩව තොග වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රමය. එතකොට අවසාන තොග පාලන ක්‍රමය තමයි අපිට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. අපිට ලියා ගන්න පුළුවන් නේද? 6 වෙනි තොග පාලන ක්‍රමය. 6 වෙනි තොග පාලන ක්‍රමය තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. මේක විශේෂ තොග පාලන ක්‍රමයක් දරුවනේ. යම් කාරණා ප්‍රමාණයක් අපිට දැනගන්න තියෙනවා. ගිණුම් කරණයට අදාළවත් මේ තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය යටතේ ඔබ පාසලේදී ඉගෙන ගන්නත් ඇති තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය පිළිබඳව. එතකොට මේක යටතේ අපි විශේෂ තොග පාලන ප්‍රස්ථාරයක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ වගේම විවිධ ගණනය කිරීම් කීපයක් අපිට මේ යටතේ කරන්න තියෙනවා. යම් පුළුල් විග්‍රහයක් මේ යටතේ අපිට කරන්න තියෙනවා. එතකොට මොකද්ද මේ තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියන්නේ කියලා අපි දල වශයෙන් අවබෝධයක් ගත්තොත් විවිධ තොග මට්ටම්. ඒ කියන්නේ අපි දන්නවා ව්‍යාපාරයේ කටයුතු සඳහා අවම වශයෙන් අපි තුමුක මාසයකට කොච්චර තොගයක් ඕනද කියන අවම තොග මට්ටම. එතකොට උපරිම ව්‍යාපාරයට කොච්චර තොගයක් තබා ගැනීම යෝග්‍යද අපි කියන උපරිම තොග මට්ටම. ඒ වගේම තොග ඉවර වෙනකොට නැවත ඇනවුම් කරන්නේ කොයි මට්ටමේද? නැවත ඇනවුම් මට්ටම. එතකොට නැවත ඇනවුම් මට්ටමේදී අපි කොච්චර ප්‍රමාණයක් ඇනවුම් කළ යුතුද? ඒ කියන්නේ අපි කියන එකට ආර්ථික
ඇනවුම් ප්‍රමාණය යන ආදී විදියට විවිධ තොග මට්ටම් නිශ්චය කරලා ඒ අනුව තොගේ රඳවා ගන්න කටයුතු කරනවා නම් ඒ විදියට ඒ ප්‍රමාණ වලින් මට්ටම් වලින් අපි ඒකට හඳුන්වනවා අපි ඒක හඳුන්වන තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියලා. එතකොට දරුවන්ට ලියා ගන්න පුළුවන් අදහසක් මෙන්න මෙහෙම අවම තොග මට්ටම උපරිම තොග මට්ටම ශාලිය ඇනවුම් මට්ටම ආර්ථික ඇනවුම් ප්‍රමාණය යන ආදී වශයෙන් විවිධ තොග මට්ටම් නිශ්චය කර මේකයි අපේ අවම තොගය මේකයි අපේ උපරිම තොගය නිශ්චිත වශයෙන් යන ආදී වශයෙන් විවිධ තොග මට්ටම් නිශ්චය කරගෙන තීරණය කරලා විවිධ තොග මට්ටම් නිශ්චය කර ඒ අනුව තොගය රඳවා ගැනීමට කටයුතු කිරීමක් මෙච්චරයි අපේ උපරිම තොගය මෙච්චරයි අපේ අවම තොගය ඒ අනුව තොගය රඳවා ගැනීමට කටයුතු කිරීමක් මින් අදහස් වේ. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය. තොගය රඳවා ගැනීමට කටයුතු කිරීමක් මින් අදහස් වේ. විවිධ තොග මට්ටම් තීරණය කරලා ඒ අනුව තොගය පවත්වාගෙන යන උත්සාහ කරනවා නම් අපි ඒක හඳුන්වනවා තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියලා. ඒතර මේක වඩා හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන් ළමයි තොග පාලන ප්‍රස්ථාරය නිරූපණය කිරීම තුළින් අපි තොග පාලන ප්‍රස්ථාරය හරහා අපිට ඔය විවිධ තොග මට්ටම් උපරිම තොගය අවම තොගය පිළිබඳව නැවත ඇනවුම් මට්ටම ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන විවිධ තොග මට්ටම් පිළිබඳව අවබෝධයක් තොග පාලන ප්‍රස්ථාරය නිරූපණය කිරීම හරහා අපිට දැනගන්න පුළුවන් වෙනවා. මම කැමති අපේ අනිත් ප්‍රශ්නෙට යමු වෙන්න. සටහනක් දාගන්න දරුවෝ අපි කතා කරමු ඊට පස්සේ තොග පාලන ප්‍රස්ථාරයේ රූප සටහනක් මගින් දක්වන්න. තොග පාලන ප්‍රස්ථාරය රූප සටහනක් මගින් දක්වන්න. තොග පාලන ප්‍රස්ථාරය රූප සටහනක් මගින් දක්වන්න. තොග පාලන ප්‍රස්ථාරය රූප සටහනක් මගින් දක්වන්න. මේක විශේෂ ප්‍රස්ථාරයක්. මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. අපිට ගණනය කිරීම කීපයක් තියෙනවා කරන්න. තොග පාලන ප්‍රස්ථාරය. එතකොට අපිට මෙන්න මෙහෙම තොග පාලන ප්‍රස්ථාරය කියන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ පැත්තට දානවා දරුවනේ අපි තොග මට්ටම. මේ පැත්තට දානවා තොග මට්ටම. ඕනනම් අපි හිතමු ටොන් වලින් කියලා ටොන්. මම පෙන්නනවා මෙතනින් ටොන් 25යි. ටොන් 50යි. ටොන් 75යි. ටොන් 100යි. ටොන් 125යි. ටොන් 125යි. ටොන් 125යි. හරි තොග මට්ටම. උපරිම තොග මට්ටම මම පෙන්නලා තියෙනවා ටොන් 125. මේ පැත්තේ මම පෙන්නනවා දරුවනේ කාලය.
මේ පැත්තෙන් පෙන්නනවා කාලය. කාලය පෙන්නනවා මම මාස වලින්. හරි? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. එතකොට ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු විදියට මම කාලය පෙන්නනවා එහා පැත්තේ. හරි දරුවනේ? එතකොට මම මෙන්න මෙතනින් පෙන්නනවා ව්‍යාපාරයේ අවම තොග මට්ටම. ඔය තියෙන අවම තොග මට්ටම ටොන් 25යි. මෙතනින් මම පෙන්නනවා උපරිම තොග මට්ටම. හරි? එතකොට මේක තමයි අවම තොග මට්ටම. අවම තොග මට්ටම. මේක තමයි උපරිම තොග මට්ටම. අවම තොග මට්ටමයි උපරිම තොග මට්ටමයි. මෙන්න මේ ටික අපි සලකනවා ආරක්ෂිත තොගය කියලා. මේ ටික ආරක්ෂිත තොගය විදිහට අපි සලකනවා. ආරක්ෂිත තොගය. මම මෙතනින් පෙන්නනවා දරුවනේ නැවත එනවුම් මට්ටම. නැවත එනවුම් මට්ටම. නැවත එනවුම් මට්ටම. මේ රේඛාව නැවත එනවුම් මට්ටම. ඊට පස්සේ අපි මාක් කරමු මෙන්න මේක. මේ ටික හොඳට බලා ගන්න ඕනේ. මේකාවක් කලිනවා මෙන්න මේ. ඒ කියන්නේ උපරිම තොගය නේද? තොග භාවිතයත් සමගම ආම තොග මට්ටම කරා ළඟා වෙනවා. එතකොට අපි ආයි ගබඩාව තොග වලින් පුරවන්න ඕනේ. ආයි ගබඩාව පිරෙව්වා නේද? ආයි මෙන්න මෙතනට ගන්නවා කඩේට. මෙන්න මෙහෙම. කොහොම ආයි කොහොම යනවා ළමයි. හරි? එතකොට මෙන්න මේ ටික හොඳින් ඔබ අවබෝධ කරගන්න ඕනේ. ව්‍යාපාරයක තියෙන ටොන් 125ක් ගබඩාවේ තොග තියෙනවා. එතකොට මාසයක් යනකොට ජනවාරි මාසේ ඉවර වෙනකොට දරුවනේ නේ මාසයක් යනකොට මෙතනින් අපි කඩේකට උඩට ගියොත් මෙතන ස්පර්ශ වෙන්නේ රේඛාව. මාසයක් යනකොට ගබඩාවේ ටොන් 25ක් අඩු වෙනවා. නේද? ඒ කියන්නේ අපි එකට කියනවා මාසික පරිභෝජන ශීඝ්‍රතාවය කියලා. ඊපස්සේ අපි ගත්ත පෙබරවාරි මාසේ බලන්න. පෙබරවාරි මාසේට අපි යනකොට නේ තව ටොන් 25ක් අඩු වෙනවා. ඒතර පෙබරවාරි මාසේ වෙනකොට ගබඩාවේ ටොන් මෙතනට එනකොට ටොන් 50ක් ඉවරයි නේද? මාස දෙකක් යනකොට ටොන් 50ක් ඉවරයි. හරි? මාස දෙකක් යනකොට ටොන් 50ක් ඉවරයි. එතකොට තුන්වෙනි මාසය යනකොට ඔබ දන්නවා තව ටොන් 25ක් ඉවර වෙනවා. ටොන් 75ක් ඉවරයි. හතරවෙනි මාසෙ එනකොට ඔබ දන්නවා ටොන් නේද 100ක් ඉවර වෙනවා මෙතනට එනකොට. මේ අප්‍රේල් මාසෙ වෙනකොට නේද අර 125ක තොගය මෙන්න මෙතන ටොන් 25ටම බහිනවා. ඒ කියන්නේ අපි ටොන් 50ක් මාසයකට මාස දෙකකට පරිභෝජනය කරනවා. එහෙනම් මාස
හතරකට අපි 50 ඒවා දෙකක් මෙතන ඉඳලා මෙතනට ටොන් 50යි මෙතන ඉඳලා මෙතන ටොන් 50යි එතකොට ටොන් 100ක් ඉවර වෙනවා තව තියෙන්නේ එක මාසයකට විතරයි ඒ කියන්නේ ටොන් තව 25යි තියෙන්නේ ව්‍යාපාරයේ ගබඩාව හිස් වෙන්න ඔබ දන්නවා එතකොට අපි එතනට යන්නේ නැහැ මේ ආරක්ෂිත තොගේ අපි එතනට යන්නේ නැවත ගබඩාවේ තොග පුරවගෙන තියෙනවා ඒ කියන්නේ අපි තොග ඇනවුන්ස් කරලා තියෙනවා එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතනට දරුවනේ මෙන්න මෙතන ඉඳලා මෙතනට අපි කියනවා පාරිභෝජන ශීඝ්‍රතාවය කියලා. පාරිභෝජන ශීඝ්‍රතාවය. පාරිභෝජන ශීඝ්‍රතාවය. දැන් ඒවා පැහැදිලි කරනවා. ඒ කියන්නේ එක් ඇනවුමක අන්තර්ගත තොග පාරිභෝජනය සඳහා ගතවන කාලය කියලායි අපි පාරිභෝජන ශීඝ්‍රතාවයේ අර්ථ දක්වන්නේ. එක් ඇනවුමක අන්තර්ගත තොග පාරිභෝජනය සඳහා ගතවන කාලය. එතකොට මාස 4ක් විත්‍ය ඔබට පේනවා ඇති පාරිභෝජන ශීඝ්‍රතාවයේ එක් ඇනවුමක අන්තර්ගත තොග පාරිභෝජනය සඳහා ගතවන කාලය එක් ඇනවුමක අන්තර්ගත තොග. එතකොට අපි ඔබට පේනවා ඇති අපි අපේ නැවත ඇනවුම් ප්‍රමාණය කොච්චරක්ද කියලා. අපි යම්කිසි ඇනවුමක් කරද්දී ඇනවුම් කරන ප්‍රමාණය ඔබට පැහැදිලි ඇති ටොන් 100ක් විත්තිය. අපි ටොන් 100ක් ඇනවුම් කරනවා. එතකොට ඒ ඇනවුම් නැවත ඇනවුම් ප්‍රමාණය තමයි ටොන් 100 වෙන්නේ. හරි? අපි ඒක මෙන්න මෙතනින් පෙන්වන්නේ නැවත ඇනවුම් ප්‍රමාණය. ඒ කියන්නේ මේ ඉවර වෙන ප්‍රමාණයනේ සම්පූර්ණයෙන්ම අපි ඇනවුම් කරන්නේ. මෙන්න මේ ප්‍රමාණයනේ. මේ ඉවර වෙන ප්‍රමාණය තමයි සම්පූර්ණයෙන්ම නැවත ඇනවුම් කරන. ඒ කියන්නේ ටොන් 100ක්, ඒ ටොන් 100ක් අපි නැවත ඇනවුම් කළ යුතුයි. එතකොට ඇනවුම් කරන අවස්ථාව මොකක්ද? ඇනවුම් කරන මට්ටම. එතනම අපි ඇනවුම් කරන්න දරුවනේ මාස මේකනේ නැවත ඇනවුම් මට්ටම. ඔබට පේනවා ඇති නැවත ඇනවුම් මට්ටම. එතකොට මාසයක් ගියාම ටොන් 100ට බහිනවා ගබඩාවේ තොගය. මාස දෙකක් ගියාම ටොන් 75ට බහිනවා ගබඩාවේ තියෙන තොගය. ඒ කියන්නේ 100ට බහිනවා කියන්නේ ටොන් 25ක් ඉවරයි. 75ට බහිනවා කියන්නේ තව ටොන් 25ක් ඉවරයි. මෙතන 25යි මෙතන 25යි ටොන් 50ක් ඉවරයි. එතකොට ටොන් 50ක් දක්වා ගබඩාවේ තොග අඩු වුණාම හොඳින් අහගන්න ඕනේ ටොන් 50ක් දක්වා මාස දෙකකින් ගබඩාවේ තොගේ ටොන් 50ට එනවා. කියන්නේ ටොන් 50ට නෙමෙයි ටොන් 75ට එනවා. කියන්නේ ටොන් 50ක් ඉවරයි. මම කියපු එක තේරෙන්නේ නැති මාස දෙකක් යනකොට ජනවාරි මාස පෙබරවාරි මාසයේ අන්තිම වෙනකොට ගබඩාවේ තිබෙන ටොන් 50ක් ඉවරයි. තව තියෙන්නේ ටොන් අතන 75යි. 125යි ඔක්කොම තියෙන්නේ නේ. මෙතන 50යි. තව මෙතන ආරක්ෂිත තොගේ 25යි. දැන් තියෙන්නේ 75යි. එතකොට මාස දෙකක් යනකොට අපි නැවත එනවුම් මට්ටමට ළඟා වෙනවා. එතකොට අපි මේකට කියන්නේ රීഓඩර් ලෙවල් එක. එතකොට නැවත එනවුම් මට්ටමට එන්නේ ටොන් 50ක් ඉවර වුණාම මෙතනදී අපි නැවත එනවුම් මට්ටමට තොග අඩු වෙච්ච හැටි. ඒ කියන්නේ ටොන් 75ට ආපු හැටියේ ඒක දැනුම් දෙන්න ඕනේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට. තොග නැවත ඇනවුම් මට්ටමට ආවම අපි ද්‍රව්‍ය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනේ නැවත තොග ඇනවුම් කරන්න කියලා. එතකොට ඔබට තේරෙන්න ඕන දෙයක් තියෙනවා අපි මාස දෙකක් ගියාම ටොන් 50ක් ඉවරයි ද්‍රව්‍ය මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට අපි දැනුම් දෙනවා නැවත ඇනවුම් මට්ටමට තොග ආවම ටොන් 75ට බැස්සම ටොන් 50ක් ඉවර වුණාම ද්‍රව්‍ය තොග ඇනවුම් කරන්න කියලා. ඒකනේ නැවත ඇනවුම් මට්ටමනේ මේක. එතකොට ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට අපි දැනුම් දුන්නම ද්‍රව්‍ය තොග ඇනවුම් කරන්න කියලා නේද? ඇනවුම් කරන්න කියලා දැනුම් දුන්නම ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව කොච්චර තොග ප්‍රමාණයක් ඇනවුම් කළ යුතුද? ඒ කියන්නේ නැවත ඇනවුම් ප්‍රමාණය. නැත්නම් අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා. එතකොට දැන් ටොන් 50ක් ඉවර වෙච්ච තැනනේ අපි
ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ද්‍රව්‍ය තොග ඇනවුම් කරන්න කියලා නේ. එතකොට කොච්චර තොග ප්‍රමාණයක් ඇනවුම් කළ යුතුද? ඒ කියන්නේ ඇනවුම් කළ යුතු ප්‍රමාණය කොච්චරද? මම හිතනවා ඔබට මෙතන පේන ඇති කියලා මම ලියලා තියෙන එක. ඇනවුම් කරන්න කියලා අපි දැනුම් දෙනවා. ටොන් 75ට තොග බැස්සම නේද? එතකොට ද්‍රව්‍ය තොග මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව කොච්චර ප්‍රමාණයක් ඇනවුම් කළ යුතුද? මෙන්න බලා ගන්න. එතකොට මාස දෙකක් ගියාම අපි ඇනවුම් කරනවා. එතකොට තව මාස දෙකක් ගියාම තොගේ බහිනවා ටොන් 25ට. ගබඩාව හිස් වෙනවා. නේ? එතකොට ආයි පිරෙන්නේ කොච්චර තොගයක් ගෙන ආපුවමද? ටොන් මෙතන ඉඳලා මෙතනට ඔබ දන්නවා ටොන් තියෙන්නේ 100යි. මෙතන 25යිනේ. 125යි මෙතන ඉඳලා මෙතන. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ ටොන් 100යි. නේ? එතකොට නැවත ඇනුම් ප්‍රමාණය ඔබට පැහැදිලි ඇති ටොන් 100යි. නේ? ඒකයි අපි කිව්වේ මෙතන ඉඳලා මෙතනට අපි දන්නවා ටොන් 100ක් ඉවරයි මාස 4ෙන්. මාසෙකට 25යිනේ. ටොන් පාවිච්චි කරන්නේ. එතකොට ටොන් 100යි. එතකොට මෙතන ඉඳලා මෙතනට කියන්නේ මාස 4කදී ටොන් 100ක් පරිභෝජනය කරනවා. එතකොට මම ඒක කිව්වේ එක් ඇනෝමක අන්තර්ගත ද්‍රව්‍ය තොග පරිභෝජනයේ සඳහා ගතවන කලතර. එක් ඇනෝමක අන්තර්ගත ද්‍රව්‍ය තොග කීයද? ටොන් 100යි. නේ? ටොන් 100ක් තමයි අපි මාස 4කට පරිභෝජනය කරන්නේ. මාස 4කට ටොන් 100යි. හැබැයි ඔබ දන්නවා අපි මාස දෙකක් උපරිම තොගය ටොන් 50ක් අඩු වුණාම ඒ කියන්නේ ටොන් 75ට තොග මට්ටම පහළ බැස්සම ටොන් 75ට තොග මට්ටම පහළ බහිනවා කියන්නේ ටොන් 50ක් ඉවරයි. ටොන් 50ක් ඉවරයි ගබඩාවේ. නේ මෙතනට එනවා කියන්නේ ටොන් 50ක් ඉවරයි මාස දෙකක් ගිහින්නානේ. ටොන් 50ක් ඉවරයි. එතකොට නැවතනම මට්ටමේදී කොච්චර තොගයක් ඇනවුම් කරනවද මෙතනදී අපි? මෙතනදී ඇනවුම් කළ යුතු ප්‍රමාණය ටොන් 50ක් ඉවරයි. අපි නැවත ඇනවුම් කරන ප්‍රමාණය නැවත ඇනවුම් මට්ටමේදී ටොන් 100යි. එතකොට ඇයි මෙතනදී ටොන් 100ක් අපි ඇනවුම් කරන්නේ? ඇයි අපිට මෙතනදී බැරිද ඉවරම වුණාම ආරක්ෂිත තොගයට යනකම් ඉන්න? ඇයි අපිට මෙතනදී බැරිද? ඒ කියන්නේ අප්‍රේල් මාසෙදී බැරිද ටොන් 100 ඉවර වුණාම ඇනවුම් කරන්න? එහෙම කරන්න බොහෝ විට බැරි වෙයි ළමයි. JIT ක්‍රමය වගේ ක්‍රමයකදී නම් පුළුවන් වෙයි. ඒ වෙලාවෙම ගෙන්න ගන්න. අපි ගොඩක් ව්‍යාපාරේ මෙතනට මාස දෙකක්, ඒතර මාස දෙකකට පෙරනේ අපි ඇනවුම් කරන්නේ. ඒතර මාස දෙකකට පෙර ඇනවුම් කරලා නේ ඔබට පේනවා ඇති අපි මෙතනදී ඇනවුම් කරාට ඒ කියන්නේ අපි පෙබරවාරි මාසේ ඇනවුම් කරාට මාර්තු මාසෙවත් තොග ගබඩාවට ඇවිල්ලා නැහැනේ. එහෙමනම් මෙතනින් මේ මාර්තු මාසේ ආවනම් මේ රේඛාව මෙතනින් තමයි උඩට යන්නේ. ඔබට ඒක තේරෙන්න ඕනේ. මාර්තු මාසේ ඉවරයි කියන්නේ ටොන් 25ක් ඉවර වෙනවානේ. මාර්තු මාසේ අවසානයේදීවත් තොග ටික ගබඩාවට ආවනම් මෙතනින් උඩට යනවා. ගබඩාව පිරෙනවා. නමුත් මාර්තු මාසේ තොග ඇවිල්ලත් නැහැ. ඇවිල්ලා තියෙන්නේ මොන මාසෙද? අප්‍රේල් මාසේ තමයි. අප්‍රේල් මාසේ අන්තිමට තමයි තොග ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගබඩාව පිරලා තියෙන්නේ උඩට ආයි පාර. ඒ කියන්නේ අපි මෙතනදී ටොන් 75ක් දක්වා තොග අඩු වුණාම තොග ඇනවුම් කරනවා ටොන් 100ක්. එතකොට අපි හිතමුකෝ අපි ශ්‍රී ලංකාව කියලා. එතකොට අපි විදේශ රටවලින් ද්‍රව්‍ය තොග ගෙන්නන්නේ කියලා. එතකොට ටොන් 50ක් දක්වා තොගය අඩු වුණාම ටොන් 50ක් තොගය අඩු වුණාම ඒ කියන්නේ ටොන් 50ක් තොගය අඩු වෙන්නේ මේ ටොන් 75දී ටොන් 75ට තොග අඩු වෙනවා කියලා කියන්නේ ටොන් 50ක් ඉවරයි. එතකොට අපි මෙතනදී ටොන් 75දී ඇනවුම් කරනවා ටොන් 100ක්. හැබැයි ටොන් 75දී 100ක් ඇනවුම් කරාට තාම ඉවර වෙලා තියෙන්නේ 50යි. මෙතනදී ඇනවුම් කරන්නේ 100ක්. එතකොට මේ ඇනෝම් කරපු ටොන් 100 අපි හිතමුකෝ නැවේ ගේන්නේ කියලා දරුවනේ. එතකොට ඇයි මෙතනදී මේක පිරෙන්න පටන් ගන්න? ඒකට හේතුව අපි මාස දෙකකට පෙර තමයි ඇනෝම් කරන්නේ. මාස දෙකකට පස්සේ තමයි. ඒ කියන්නේ මෙතන මාර්තු මාසේ මෙතන අප්‍රේල් මාසේ. එහෙමනේ. මේක මාර්තු අප්‍රේල්.
ඒ කියන්නේ මේ ඇනෝම් කරපු ටොන් 75 දී අපි ද්‍රව්‍ය තොග ඇනෝම් කරාට මෙතනදී 75 නේ නැවත ඇනෝම් මට්ටම මෙතනට බැස්සේ හැටි අපි ඇනෝම් කරනවා. එතකොට ඇනෝම් කරපු ටොන් 100 පිටරටින් ඉඳලා ලංකාවේ අපි ව්‍යාපාරික ස්ථානයට එන්න මාස දෙකක් ගත වෙනවා දරුවනේ. අපි ඔකට කියනවා පොරොත්තු කාලය කියලා. මේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ද්‍රව්‍ය තොග ලැබෙන කලින්. හැබැයි අපි ඇනෝම් ටොන් 75 දී ඇනෝම් කරාට මේ ටොන් 100ක් ඇනෝම් කරාට ඒක ලැබෙන්න අපිට මාස දෙකක් යනවා. ඒ කියන්නේ පොරොත්තු කාලය මාස දෙකයි. මෙන්න මෙතනින් අපිට මෙතනදී ඇනෝම් කරනවා. ඒ කියන්නේ එතකොට පෙබරවාරි මාස ඉවරයි. එතකොට මාස දෙකක් යනවා ද්‍රව්‍ය තොග මාර්තු මාසේ සහ අප්‍රේල් මාසේ. ජනවාරි පෙබරවාරි වෙනකොට ඉවරයිනේ ටොන් 50 නේ. එතකොට මාස දෙකක් යනවා මේ ටොන් 100 ගබඩාවට එන්න. එතකොට ටොන් 100 එන්න මාස දෙකක් යනවා ලංකාවේ අපේ ව්‍යාපාරික ස්ථානයට. එතකොට අපි දැනට තොග 50ක් පරිභෝජනය කරලා නැව එන්න මාස දෙකක් යනවා කියලා කියන්නේ මාර්තු මාසේ ටොන් 25ක් ඉවරයි අප්‍රේල් මාසේ ටොන් 25ක් ඉවරයි. මෙතනට එනකොට ඔබ දන්නවා මාස ජනවාරි පෙබරවාරි මෙතනනේ මාර්තු දරුවනේ ටොන් 75ක් ඉවරයි. මෙතනට එනකොට ටොන් 100ක් ඉවරයි. එතකොට මෙතනට එනකොට අපි ඇනෝම් කරපු ද්‍රව්‍ය එන්න කාලේ හරි මාස දෙකක් යනවානේ මෙතනට නේද? මාස දෙකක් යනවා. එතකොට මෙතනදී නැව ලංකාවට ඇවිල්ලා බඩු ටික අපිට හම්බ වෙනවා. එතකොට නැව එනවා අප්‍රේල් මාසෙදී ටොන් 100කුත් අරගෙන අප්‍රේල් මාසේ අන්තිමට ගබඩාවට බඩු ආපු ගමන් ආයි ගබඩාව මොකද වෙන්නේ ටොන් 100කින් පිරෙනවා. කොහොමයි ඕක වෙන්නේ? ආයි පිරෙනවා. ආයි පාරක් නේද? අපි තොග භාවිතය ආරම්භ කරනවා. ආයි ඔබ දන්න අප්‍රේල් මැයි වෙනකොට දැන් ගබඩාව ආයි ටොන් 100ක් පිරෙනවානේ. දැන් ටොන් සම්පූර්ණ පිරලා තියෙනවා. ආයි මැයි මාසෙදී ටොන් 25ක් ඉවරයි. ආයි ජූනි මාසෙදී නේද? ජූනි මාසෙදී ජූනි ඒක හරියට අඳ ගන්න ඕනේ. එතකොට තමයි හරියට ජූනි මාසෙදී ටොන් 50ක් ඉවරයි. අපි මෙතනදී ඇනෝම් කරන මාස දෙකක් ගිහිල්ලා ඔබට පේනවා ඇති. මැයි මාසේ සහ ජූනි මාසේ ටොන් 25යි ටොන් 25යි ආයි මේ විදිහටම තමයි නේ තොග ආවා. ඊට පස්සේ ආයි මැයි මාසේ ටොන් 25යි ජූනි මාසේ ටොන් 25යි. මෙතනදී ආයි පාරක් අපි ටොන් 100ක් ඇනෝම් කරනවා. ඒ ඇනෝම් කරපු ටොන් 100ෙන් මාස දෙකක් යනවා. ඊට පස්සේ මේ බඩු ටික ආයි ලංකාවට එනවා. ආයි අපි ගබඩාව පුරවනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ව්‍යාපාරේ තොග මට්ටම් පවත්වාගෙන යන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මෙතන දරුවනේ අපි මේ කොටසමනේ මෙතනක් තියෙන්නේ. නේ ඒකේ කිසි වෙනසක් නැහැ. එතකොට මෙන්න මෙතන මම පොඩ්ඩක් මේක එහාට ගන්නම්. මෙන්න මෙතන ඔය දන්නවා මෙතන මාස දෙකයි කියන්නේ ජූලි මාසේ සහ අගෝස්තු මාසේ මේකට අපි කියනවා මේ කොට ජූලි වෙනකොට 25ක් ඉවරයි අගෝස්තු වෙනකොට 25ක් ඉවරයි ගබඩාවේ තොග 100ක් ඉවරයි. එතකොට තමයි ගබඩාවට තොග එන්නේ. එතකොට මාස දෙකක් යනවා මේ නැවත ඇනෝම් මට්ටමින් අපිට හොයාගන්න පුළුවන්. මෙතනදී ඇනෝම් කරනවා. මෙතනින් ඇනෝම් කරාට මෙතන තාම ඇවිල්ලා නැහැ නේ. මෙතනින් ඇවිල්ලත් නැහැ තොග. නැත්නම් මෙතනින් මතු වේකයි. මේ හරියෙන් නැව ආවනම් ටක් ගාලා තොග උඩට යන්න ඕනේ නේ. එතකොට මාස දෙකක් යනවා. අපි මේකට කියන්නේ මෙතනදී ඇනෝම් කරපුවම මාස දෙකකින් ගබඩාවකින් තොග මෙතනට බහිනවා. ඊට පස්සේ තමයි ටොන් 100 එන්නේ. එතකොට මෙතනදී ඇනෝම් කරපු 100 එන්න මාස දෙකක් යනවා ගබඩාවට එන්න. මේකට අපි කියන්නේ පොරොත්තු කාලය කියලා. පොරොත්තු කාලය මෙන්න මෙතන චූටි වෙනසක් වෙනවා දරුවනේ. මේකට අපි කියන්නේ චක්‍රීය කාලය කියලා. චක්‍රීය කාලය. චක්‍රීය කාලය මෙන්න මෙතන කාලයට අපි කියන්නේ චක්‍රීය කාලය. ඒ කියන්නේ
පරිභෝජනය කරනවා අපි ටොන් 100ක් ඔය කාලය තුලදී මේකට අපි කියන්නේ චක්‍රීය කාලය. මෙතන ඉඳලා මෙතනට චක්‍රීය කාලය මාස 4ක් ඒ කියන්නේ එක්කැනොමක අන්තර්ගත තොග පරිභෝජනය සඳහා ගතවන කාලය අපි කියන චක්‍රීය කාලය කියලා. චක්‍රීය කාලය මෙතනට කියන්නේ පොරොත්තු කාලය මේ ටික පොරොත්තු කාලය. එතකොට පොරොත්තු කාලය ඔබට පේනවා ඇති මාස දෙකයි දරුවනේ පොරොත්තු කාලය. පොරොත්තු කාලය මාස දෙකයි. එතකොට මෙතනදී ඇනෝම් කරපු ද්‍රව්‍ය තොග අපි ටොන් 100ක් ඇනෝම් කරනවා. ඒ ඇනෝම් කරපු ද්‍රව්‍ය තොග ටොන් 100 ගබඩාවට එන කලින් ගබඩාවට එන මාස දෙකක් යනවා. ඒ කියන්නේ අපි කියන පොරොත්තු කාලයනේ. ඒ පොරොත්තු කාලය තුල ගබඩාවේ තියෙන ඉතුරු ටොන් 50 තමයි අපි පාවිච්චි කරන්නේ. මෙන්න මේ ටොන් 50 මෙතනදී ඇනෝම් කරපු තොග ටොන් 100 නැරේ එන කලින් මේ අපි ගබඩාවේ තියෙන ඉතුරු ටොන් 50 පාවිච්චි කරනවා. ඒකනේ අපි ටොන් 100ක් ගෙන්නන්නේ. නේ? මෙතනට එනකොට ටොන් 50 ඉවරයි. ඇනෝම් කරනවා මෙතනදී මාස දෙකක් යනවා කියලා අපි දන්නවා. එතකොට තොග එන්න ඇනෝම් කරපු ඒවා ඒ මාස දෙකට නැව එන කලින් මේ ටොන් 50 මේ ගබඩාවේ තියෙනවා අපි ගාව. මෙන්න මේ ටිකට අපි කියනවා මෙන්න මේ ප්‍රමාණයට පොරොත්තු කාල ඉල්ලුම කියලා. පොරොත්තු කාල ඉල්ලුම. පොරොත්තු කාල ඉල්ලුම කියලා. පොරොත්තු කාල ඉල්ලුම මෙන්න මේ ප්‍රමාණයට අපි කියන්නේ පොරොත්තු කාල ඉල්ලුම කියලා. ඒ කියන්නේ ඔබට පේන්නේ නැති පොරොත්තු කාල ඉල්ලුම අපි මෙහෙම આવොතින් අවමතක මට්ටමයි නැවතනෝ මට්ටමයි දෙක අතරනේ මෙන්න මේ ප්‍රමාණය තමයි අපි සැලකන්නේ පොරොත්තු කාල ඉල්ලුම කියන ටොන් 25 ටොන් 50යි ඔබට පේන ඇති පොරොත්තු කාල ඉල්ලුම මේ රේඛා දෙක අතර පරතරය ටොන් 50යි තියෙන මෙතනට આવොතින් ටොන් 50යි එතකොට මේ ගබඩාවේ තියෙන ටොන් 50 තමයි අපි මේ මාස දෙක තුල ඒ බඩු ටික එන කලින් පාවිච්චි කරන අපි ඒකට කියනවා පොරොත්තු කාල ඉල්ලුම කියලා. මෙන්න මේ ටික තමයි අපි කියන්නේ පොරොත්තු කාල ඉල්ලුම කියලා. එතකොට මෙන්න මේ රේඛාවේ ඉඳලා සම්පූර්ණ මෙන්න මේ පහළට වෙනකම්ම ඔබ දන්නවා ටොන් 100ක් තමයි අපි ඔය ඇනෝම් කරලා තියෙන්නේ. මෙතන ඉඳලා මෙතනට අපි ටොන් 100ක් ඇනෝම් කරලා තියෙනවා. අපි මේකට කියනවා මම මෙතනින් ඊතලයක් දාලා පෙන්නන්නම්. නැවත ඇනෝම් ප්‍රමාණය කියලා තමයි අපි ඔකට කියන්නේ. නැවත ඇනෝම් ප්‍රමාණය. ඒතකොට නැවත ඇනෝම් කරන ප්‍රමාණය ඔබ දන්නවා මේ නැවත ඇනෝම් මට්ටමේදී නැවත ඇනෝම් කරන ප්‍රමාණය ටොන් 100යි නේ. මේක තමයි නැවත ඇනෝම් කරන ප්‍රමාණය. ඒක එන්නේ ඒ ටොන් 100 එන්නේ මාස දෙකක් යනවා ලංකාවට එන්න. ඒ නිසා මාස දෙකක් යනකොට අපි ටොන් 50ක් පාවිච්චි කරලා ඉවරයි. මාස දෙකක් නැව එන්න යන නිසා අපි ටොන් 50ක් තියෙද්දි තමයි ඒ කියන්නේ ටොන් 50ක් අපිට ඕනේ මාස දෙකකට. ඒක නිසා නැව එන්න මාස දෙකක් යනවා නම් අපි මාස දෙකකට තොග තියාගෙන තමයි ටොන් 100ක් ඇනෝම් කරන්නේ. එතකොට නැව එනකොට ටොන් 100ම ඉවරයි නේ. එතකොට අපි නැවත අනුම් කරපු ප්‍රමාණය ටොන් 100යි. ආයි උපරිමය පුරවල නැවත තොග භාවිතය පටන් ගන්න අපිට හැකියාවක් තියෙනවා. එතකොට මේක තමයි දරුවනේ තොග පාලන ප්‍රස්ථාරය. එතකොට ඔබට මේක ඇඳ ගන්න වෙනවා සූක්ෂම විදියට. මේ හැම එකක්ම පෙන්වන්න අවශ්‍ය නැහැ. මේ කොටසේ තියෙන ටිකම තමයි මේ කොටසෙත් අපි පෙන්වලා තියෙන්නේ. ඔබට මේ ටික ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ ටික මේ කඩේ ටික පෙන්නපුවම ඇති. ඒ කියන්නේ චක්‍රීය කාලයේ කඩේලි ටිකයි. මේක චක්‍රීය කාලයනේ. මෙන්න මෙතන තමයි පොරොත්තු කාලය මාස දෙකයිනේ. ඒ නැවත ඇනෝම් මට්ටමින් 15ටයි
ඇනවුම් කරපු තොග නැවත ලැබෙන්න ගත වන කාලය අතර කාලය තමයි පොරොත්තු කාලය. ඇනවුම් කරපු තොග ගබඩාවට ලැබෙන තෙක් කාලය තමයි පොරොත්තු කාලය. ඒතර ඒක හරි කල්පනාවෙන් අඳ ගන්න. එතකොට ඉස්සලම මේ රේඛාද ඔබට අඳ ගන්න පුළුවන්. මේ පැත්තෙන් අපි පෙන්නනවා කාලය. මේ පැත්තෙන් තොග මට්ටම ටොන්. මේ පැත්තෙන් පෙන්නන්නේ කාලය දරුවනේ කාලය. මේ පැත්තෙන් අපි පෙන්නන්නේ කාලය. කාලය අපි පෙන්නලා තියෙන්නේ මාස ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු වෙනකම් කාලය පෙන්නලා තියෙනවා. ඒතර මේ ටික අපි චක්‍රීය කාලය විදිහට හඳුන්වනවා. සම්පූර්ණ පරිභෝජනය කරන තොග ප්‍රමාණය චක්‍රීය කාලය විදිහට හඳුන්වනවා. මේ පැත්තෙන් කාලයෙන් අපි පෙන්නන්නේ මේ පරිභෝජනය කරපු ප්‍රමාණය තමයි මේ කියන්නේ. මේ චක්‍රීය කාලය තුලදී පරිභෝජනය කරපු ප්‍රමාණය මෙතන ඉඳලා මෙතනට ටොන් 100ක් අපි චක්‍රීය කාලය තුලදී පරිභෝජනය කරනවා. ඒ කියන්නේ එක් ඇනෝමක් නේ ටොන් 100ක් කියන ටොන් 100ක් අපි එකපාර ගෙන්නනවා. එක් ඇනෝමක් පරිභෝජනය සඳහා ගතවන කාලය චක්‍රීය කාලය. ඒතර මාස 4න් ටොන් මේ මාස 4කින් අපි ටොන් 100ක් පරිභෝජනය කරනවා. මාසෙකට 25යි කියන්නේ. මෙතනදී ආයි පුරවනවා ආයි මාසෙකට ටොන් 50 25යි ආයි ටොන් 50යි ඇනෝම් කරා නේ එන කලින් ඉතුරු ටොන් 50 පාවිච්චි කරනවා ටොන් 100ක් වම් ගබඩාව පුරවනවා. ඔය විදිහට ඕක අඛණ්ඩව ගමන් කරනවා. ඒතර මේ ප්‍රස්තාරය වෙනස් වෙන්න පුළුවන් සමහරක් කර නැව මාස දෙකෙන් ආවේ නැත්තම් දරුවනේ මේ නැව මාස දෙකෙන් ආවේ නැත්තම් මේක පහළට යන්න පුළුවන් මේට වඩා නේ ගිහිල්ලා උඩට යන්නත් පුළුවන්. ඒකට සම්පූර්ණ පිරෙන්නේ නැහැ. යම් වෙනස් වීම වෙන්න පුළුවන්. මේ දල සතහන අපි අඳලා තියෙනවා. ප්‍රස්තාරය වෙනස් වුණොත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා කියන එකේ දැන් අවම තොග මට්ටමේ පල්ලෙහාට යනවා කියලා කියන්නේ පොරොත්තු කාලයේ ප්‍රමාදයක් තියෙනවා. මාස දෙකෙන් ඇවිල්ලා නැහැ. මේ නැවටෙන්න බැරුව ගිහලා. ඒකට ප්‍රමාදයක් වුණොත් අපිට ආරක්ෂිත තොගයට යන්න වෙනවා. මේ පහළට යනවා. එතකොට සම්පූර්ණ ගබඩාව ඒ අවස්ථාවේදී පිරෙන්නේ නැහැ. නේ එතකොට පහළට දැස්ස ගමන් ඔබට තේරෙන්න ඕනේ පොරොත්තු කාලය බඩු වෙන්න මාස දෙකකට වඩා කල් ගිහිල්ලා විත්ති ඔබට තේරෙන්න ඕනේ. මෙතන චක්‍රීය කාලය මාස 4යි. මේක පොරොත්තු කාලය මාස 2යි. එනම් කර තොග ලැබෙන්න ගත වන කාලය පොරොත්තු කාලය. ඒතර මෙතන ඉඳලා මෙතනට අපි කියන්නේ ආරක්ෂිත තොගය මේ තියෙන්නේ ආරක්ෂිත තොගය. මෙතනත් ඔබ කඩේරි වලින් පෙන්නන්න ඕනේ. මෙතන ඉඳලා මෙතනටයි මෙතන ඉඳලා මෙතනටයි තමයි පොරොත්තු කාලය. මේ මාස දෙක අතර කාලය. ඒතර මෙතන කඩේරි ටික තියෙනවා. මෙතන කඩේරි මෙතන චක්‍රීය කාලයනේ. මෙතන ඉඳලා මෙතනටයි මෙතන ඉඳලා මෙතනටයි පොරොත්තු කාලය. මාස දෙකක්. මේක අවම තොග මට්ටම මේ රේඛාවෙන් අපි පෙන්නන්නේ අවම තොග මට්ටම. මේ රේඛාවෙන් පෙන්වන්නේ අපි නැවත ඇනවුම් මට්ටම. ඉස්සෙල්ලා මේ රේඛා තුන ඇඳ ගන්න. මේක අවම තොග මට්ටම, මේක නැවත ඇනවුම් මට්ටම, මේක උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. අවම තොග මට්ටම, නැවත ඇනවුම් මට්ටම, උපරිම තොග මට්ටම. එතකොට මෙතන ඉඳලා මෙතනට තියෙන දරුවනේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ මේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ ආරක්ෂිත තොගය. මේ අවම තොග මට්ටමේ ඉඳලා නැවතනුම් මට්ටමට මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ පොරොත්තු කාල ඉල්ලුම. ඒක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. පොරොත්තු කාල ඉල්ලුම. මෙතන ඉඳලා මෙතනට පොරොත්තු කාල ඉල්ලුම. මේ රේඛාවයි අතර පොරොත්තු කාල ඉල්ලුම මේ ටික පොරොත්තු කාල ඉල්ලුම. ඊට පස්සේ අගල වරහනක් දාලා පෙන්නලා තියෙනවා මේ තැන ඉඳලා මෙතනට.
පොරොත්තු කාලය ඉල්ලුම ඔබ දන්නවා ටොන් 50යි. මෙහෙම ගියොත් ටොන් 50යිනේ පොරොත්තු කාලය තුලදී ද්‍රව්‍ය තොග ඉල්ලුම. එතකොට මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ මම මේක තමයි මෙතනින් පෙන්නලා තියෙන්නේ. නේ මෙතනින් උනත් අපිට පෙන්වන්න පුළුවන් මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ නැවත යනවුම් ප්‍රමාණය නෙවෙයි තියෙන්නේ. ඒ ප්‍රමාණය ආපුවමනේ ගබඩාව පිරෙන්නේ. එතන මෙතන ඉඳලා මෙතනට සඟල වරහණක් දාලා පෙන්නලා තියෙන්නේ අවම තොග මට්ටමේ ඉඳලා උපරිම තොග මට්ටමට මෙතන ඉඳලා මෙතනට මේ සඟල වරහණක් දාලා පෙන්නලා තියෙන්නේ නැවත යනවුම් ප්‍රමාණය. මේක අස්සේ ලියන්න බැරි නිසා මෙහෙම සඟල වරහණක් දාලා ඊතලයක් දාලා නැවත යනවුම් ප්‍රමාණය උඩින් පෙන්නලා තියෙනවා. එතකොට ඕක තමයි දරුවනේ තොග පාලන ප්‍රස්ථාරය නේද? මම හිතනවා දැන් ඔබට අවබෝධයක් ඇති කියලා. මේ ව්‍යාපාරය මාසයකට ටොන් 25ක් පරිභෝජනය කරනවා. මාස දෙකක් යනකොට නැවත ඇනවුම් මට්ටම කරා ළඟා වෙනවා. ඒ කියන්නේ ටොන් 50ක් ඉවර වෙනවා. ටොන් 75 දී තමයි ඇනවුම් කරන්නේ. ඒ කියන්නේ මාස දෙකකට සැරයක් ව්‍යාපාරයට ඇනවුම් කරන්න වෙනවා. මාස දෙකක් ගියාම ඇනවුම් කරනවා. එතකොට ඇනවුම් කරපු තොග එන්න මාස දෙකක් යනවා නේද? මාස දෙකක් යනවා. එතකලින් ගබඩාවේ තියෙන මාස දෙකකට ඔබ දන්නවා ටොන් 50ක් පාවිච්චි කරනවා කියලා. මාස දෙකක් යනකොට ඉතුරු ටොන් 50 ඉවර වෙනවා. එතන ටොන් 100ක් ඉවර වෙනවා. එතකොට 75 දී අපි ඇනවුම් කරන්නේ ටොන් 100ක්. මාස දෙකක් ගියාම ටොන් 100ක් ඇනවුම් කරනවා. මාස දෙකක් යනවා නැවෙන්නේ. එතකොට තව තියෙන ටොන් 50 ඉවර වෙනවා. ටොන් 100ක් ඉවරයි මාස 4කදී. එතකොට ඇනවුම් කරපු ද්‍රව්‍ය තොග ගබඩාවට ලැබුණොත් ටොන් 100ක් නැවත උපරිම තොග මට්ටම කරා අවම තොග මට්ටම උපරිම තොග මට්ටම කරා ගබඩාව පිරෙනවා. ආයි තොග භාවිතය ආරම්භ කරනවා. ওই විදිහට ඕක ගමන් කරනවා. ඒ ප්‍රස්ථාරය ওই විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මේක වෙනස් වෙන්නත් පුළුවන් කියලා මම පැහැදිලි කරා. ඒක තමයි තොග පාලන ප්‍රස්ථාරය. නැත්නම් අපි මේකට කියක් ප්‍රස්ථාරය කියලත් සමහර අය මේක පැහැදිලි කරනවා. මේක අර කීයතක දැති වගේ නිසා මේකට කියක් ප්‍රස්ථාරය කියලත් මේ තොග පාලන ප්‍රස්ථාරයට අපිට කියන්න පුළුවන්. හරි දරුවනේ අපි ඔකට අපි උඩ පැහැදිලි කරා මේ අවම තොග මට්ටම, උපරිම තොග මට්ටම, නැවත ඇනවුම් මට්ටම, නැවත ඇනවුම් ප්‍රමාණය යන ආදී විදිහට විවිධ තොග මට්ටම් නිශ්චය කරලා ඒ අනුව තොග රඳවා ගන්න කටයුතු කරනවා නම් මේකයි අපේ අවම තොගේ ටොන් 25යි, මේකයි අපේ උපරිම තොගේ ටොන් 125යි, නැවත ඇනවුම් මට්ටම ටොන් 75 දී නැවත ඇනවුම් ප්‍රමාණය නැත්නම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය ටොන් 100යි. ඒ විදිහට විවිධ තොග මට්ටම් නිශ්චය කරලා ඒ අනුව තොග රඳවා ගන්න ව්‍යාපාරයේ උත්සාහ කරනවා නම් අපි ඒකට තමයි කිව්වේ තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියලා අපි පැහැදිලි කරේ. විවිධ තොග මට්ටම් නිශ්චය කරලා තොගය පවත්වාගෙන යන ව්‍යාපාරයේ උත්සාහ කරන ක්‍රමයක් තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ 6 වෙනි තොග පාලන ක්‍රමය. ඊට අදාළ විවිධ තොග මට්ටම් දැක්වෙන ප්‍රස්ථාරය තොග පාලන ප්‍රස්ථාරය තමයි මේ අපි ඇදලා තියෙන්නේ ළමයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේකේ විවිධ තොග මට්ටම් පිළිබඳව. මොකද්ද අවම තොගය කියන්නේ? මොකද්ද ආරක්ෂිත තොගය කියන්නේ? මොකද්ද උපරිම තොගය කියන්නේ? මොකද්ද නැවත ඇනවුම් ප්‍රමාණය කියන්නේ? මොකද්ද චක්‍රීය කාලය කියන්නේ? මොකද්ද පොරොත්තු කාලය කියන්නේ? මොකද්ද පොරොත්තු කාල ඉල්ලුම කියන්නේ? ඒතකොට ඒ ටික තමයි අපිට කියන්නේ විවිධ තොග මට්ටම් පිළිබඳව අපිට ඊට පස්සේ පැහැදිලි කරන්න තියෙනවා. ඒකෙන් ඔබට ලියා ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රශ්න විදියට අපිට අපි පටන් ගමු මේකේ කතා කරන්න දරුවනේ මේ අවම තොග මට්ටමින් අපි විවිධ තොග මට්ටම් පිළිබඳව
සාකච්ඡා කරන්න පටන් ගමු. එතකොට ඔබට ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් අවම තොග මට්ටම යනු. මොකද්ද අවම තොග මට්ටම කියලා කියන්නේ? අවම තොග මට්ටම යනු. අවම තොග මට්ටම.